කැලණිය වේමැද්දුව ශ්‍රී නාගරොක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මතුකඩ ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවිනාධිපති කැලණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද දෙහිපී චන්දවිමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නතින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජී
හිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං තීති. බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති නායක මාහිම්පාණන් වහන්සේ වරම් ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ වෙලාවේ ඔබ සූදානම් වෙන්නේ බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ධර්මානුශාසනාවකට සවන් දෙන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක වාසී සත්වයන් කෙරෙහි උපදවා ගත්තා වූ මහා කරුණාවෙන් මේ ලෝකයට පෙන්වා වදාළ මේ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණීය කිරීමම පින්වත්නි මහත් වූ පුණ්‍ය ශක්තියක්. ඔබ මේ වේලාව තුල නිවසේදී හෝ ආයතනයේදී හෝ වෙන යම් ස්ථානයක හෝ ඔබගේ ගමන් කරන වාහනයේ ඉඳලා හෝ ධර්ම ශ්‍රවණය කරනවා. ඒ ධර්ම ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබ කල්පනා කරන්න ඔබ වාසනාවන්ත භාග්‍යවන්ත කෙනෙක්. කොතනකදී හෝ ඔබට මේ ධර්මය ශ්‍රවණය කරන්නට පුළුවන් නම් ඒ ශ්‍රවණය කරන ඔබ මේ සමාජයේ කවුරු ඔබ අවාසනාවන්තයෙක් කිව්වත් ඇතැම් අයට තමන්ගේ නිවසියම්ම සමහරක් වෙලාවට අවාසනාවන්තයා පව්කාරයා කියලා ආමන්ත්‍රණය කරනවා. නමුත් ඔබ මේ වෙලාව තුල මා ඔබට සඳහන් කරනවා ඔබ වාසනාවන්තයි භාග්‍යවන්තයි. ඒ වාසනාව භාග්‍ය ඔබට ලැබුණේ මේ ලෞතර ශ්‍රී සද්ධර්ම ලාභය ළඟා කර ගැනීමත් එක්ක. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට හඳුන්වා දුන්න මේ ශ්‍රී සද්ධර්මය අපිට වෙන කිසිම ශාසනයකින් බුද්ධ ශාසනයක හැර වෙනත් අන්‍ය ශාසනයකින් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඒ ශ්‍රවණය කරන්නට ලැබෙන්නෙම බුද්ධ ශාසනයක් තුලින් පමණක්මයි. ඒ ශාසනය තුල ලබන වටිනා දායාදයන් අතර එකක් තමයි ධර්ම ශ්‍රවණය කරන්නට ලැබීම. ඒ උතුම් දායාදය ලබාගත් ඔබ අද දවසේ මේ බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ මේ පැයට નિયમિત ධර්ම දේශනාවට සූදානම් වෙන්නේ. බණ අහන්න, ඒ වගේම ඔබ බණ මෙනෙහි කරගන්න, මතකයේ තබා ගන්න. ඒ විතරක් මදි, බණ ඔබ ක්‍රියාවේ යොදවන්න ඕන. ඔබ බණ කොච්චර ඇහුවත් වැඩක් නැහැ. ඔබට බණ ප්‍රායෝගික කරගන්න බැරි නම් ධර්මානුකූල ජීවිතයකට යොමු වීම පිණිස ඔබ මේ ධර්ම ශ්‍රවණය කිරීම උපයෝගී කරගන්න ඕන. ඒ තුල පින්වත්නි, මෙලව අපේ ජීවිතය හරි පහසුවක් දැනෙනවා.
දැන් ගොඩාක් අයට ජීවිතේ හරි බරක්. ජීවිතේ කොහොමද කියලා ඇහුවොත් ගොඩක් අයගේ පිළිතුර බවට පත් වෙන්නේ හරි බරක්. හරිම ව්‍යාකූලයි. ප්‍රශ්න ගැටලු ජීවිතේක ප්‍රශ්න ගැටලු එනවා තමයි. ඒ ප්‍රශ්න ගැටලු එන ජීවිතයට ලැබෙන අවහරණක් තමයි මේ ධර්මය කියලා කියන්නේ. ප්‍රඥාවන්තයා මේ ධර්මය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගික කරගන්නවා. ඔබ ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව මේ ධර්ම කාරණාවන් අනුගත කරගත්තාම ඔබට හරි පහසුවක් දැනෙනවා. මේ ධර්මය අපිට ජීවත් වීමට පහසු කරනවා. මේ ජීවිතය අපිට වටිනාකම හඳුන්වලා දෙනවා. මේ ධර්මය තුල අප්පමිදං භික්කවේ මනුස්සානං ආයු බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ මනුස්ස ආත්මය අපි ටික කාලයයි ගත කරන්නේ. මේ කෙටි කාලය තුල ලැබූ මනුස්ස ආත්මය තව තවත් යහපත් කරගන්න වටිනා එකක් බවට පත් කරගන්න අපි මේ ධර්මයේ ආලෝකය ලබා ගන්න ඕන. අන්න එතකොට අපිට මේ ජීවිතේ වටිනාකම තදින් දැනෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අමාරුවෙන් ලබාගත් මේ මනුස්ස ආත්මය තුල රැඳෙමින් ලැබුණු මනුස්ස ආත්මය උසස් ආත්ම භවයක් බවට පත් කර ගැනීම පිණිස වීරිය වඩන්නටයි කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඉපදීම සුවයක් විදියට පෙන්වන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවන්ට දවසක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද මේ ලෝකේ කොතනක හරි අසුරු සැනක් ගහන තරම්වත් උපත සුවයක් තියෙනවා නම් මම කවදාකවත් ජාතිපි දුක්ඛෝ කියලා සඳහන් කරන්නේ නැහැ. එසේ සඳහන් කරන්නෙම බුදු ඇසට මේ තුන් ලෝකේ කොතනකවත් උපත නිසා සුවයි කියලා දකින්නේ නැති නිසා. එහෙම කිය බුදුරජාණන් වහන්සේ මේ සුගති භවයක් වන ධර්මය දියුණු කරන්න පුළුවන් පරිසරය තිබෙන මේ මනුස්ස ආත්මය තුල දවසක් හරි ගත කරමින් තව වැඩිපුර දවසක් හරි ගත කරමින් මේ මනුස්ස ආත්මය උසස් කර ගැනීම පිණිස විඥාණය උසස් කර ගැනීම පිණිස කටයුතු කරන්නටයි අවවාද කළේ. දැන් ඔබ අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කරලා බලාපොරොත්තු වෙන්නේ අන්නේ කාරණාව ඉෂ්ට කරගන්න. එහෙමනම් ඔබට මේ දේශනාව ඒ පිණිසම හේතු වේවා කියලා පළමු කොටම අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මම ඔබට මාතෘකා පාඨයක් ඉදිරිපත් කළා. මෙය සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපදය කියන ග්‍රන්ථයේ එන ගාථා ධර්මයක්. මේ ගාථාවෙන් ඊටාම වටිනා අදහසක් ප්‍රකාශ කරනවා. ඔබට මට අපි කාටත්
මේ අවස්ථාවේ ඉඳලම කල්පනා කරන්න වැදගත් වටිනා ධර්ම කාරණාවක් මතක් කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ ගාථාව තුලින් ධර්මය අපේ ජීවිතයට කොහොමද ප්‍රායෝගිකව යොමු කරගන්න ඕන කියලා. එහි වටිනාකම මොකක්ද කියන එකයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. යෝචේ වස්ස සතං ජීවේ, යමෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අපස්සං ධම්ම මුත්තමං, උතුම් වූ ධර්මය ගැන දකින්නේ නැතුව අවුරුදු 100ක් වාසය කළත් ධර්මීය දකින්නේ නැත්නම් ඒ ජීවිතය වටිනාකමක් තියෙන ජීවිතයක් නෙවෙයි. ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමං, ධර්මීය දැකලා එක දවසක් හරි ජීවත් වෙනවා නම් යම් කිසි කෙනෙක්, අන්න ඒක තමයි පින්වත්නි වටිනා ජීවිතය බවට පත් වෙන්නේ. ඔබ අවුරුදු 100ක් නෙවෙයි, දැන් මේ වර්තමාන කාලයත් එක්ක ගත්තාම අපි හිතමු ඔබ අවුරුදු 80ක් ජීවත් වෙන කෙනෙක් කියලා. මේ බණ අහන කවුරු හරි අම්මා තාත්තා කෙනෙක් ඉන්න පුළුවන් අවුරුදු 80ක් ජීවත් වෙන. දැන් ඔබේ ජීවිතේ අවුරුදු 80ක් ගත වෙලා. ඔබට ධර්මීය මුණ ගැහිලා තියෙන්නේ පුංචි කාලේ ඉඳලා වෙන්න බෑ. ඇතැම් අයට එහෙම වෙන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙකුට ධර්මීය මුණ ගැහෙන්නේ, ධර්මයට සමීප වෙන්න හිතෙන්නේ ටිකක් වයසට යනකොට. සමහරක් උදවිය ඉන්නවා පින්වත්නි, වයසට යනවා. වයසට යෑම විතරයි සිද්ධ වෙලා තියෙන්නේ, ගුණධර්මයක් වැඩිලා නැහැ. ඇයි එයාට ධර්මයක් මුණ ගැහිලා නැහැ. දැන් අපිට සමහරක් උදවිය සඳහන් කරනවා තමන්ගේම අම්මා තාත්තා ගැන. අපේ හාමුදුරුවනේ, මම නම් මේ ධර්මය ගැන ලොකු උනන්දුවක් තියෙනවා. හැබැයි හාමුදුරුවනේ, මගේ අම්මා තාත්තා ගැන මට තියෙන්නේ කනගාටුවක්. ධර්මය ගැන විමසන, ධර්මයට සමීප වෙන දරුවන්ට තියෙන ලොකු කනගාටුවක්. තමන්ගේ අම්මා තාත්තා එයට යොමු වෙන්නේ නැති නිසා. මොනවා තිබුණත් හාමුදුරුවනේ, වයසට ගිහිල්ලවත් ඒ අයට මේ ධර්මයට සමීප වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැන මට තියෙන ලොකු කනගාටුවක් කියලා දරුවෝ අපිට ඕනෑ තරම් සඳහන් කරලා තියෙනවා. ඉඩකඩම්, දීපල, සල්ලි බාග මේවා පස්සේම හොයන ඇතැම් දෙමව්පියෝ ගැන දරුවෝ සඳහන් කරන්නේ බොහෝම කනගාටුවෙන්. සමහරක් අය අපි කොච්චර කිව්වත් හාමුදුරුවනේ තවමත් ඒව අතහරින්න කැමති නෑ. පින්වත්නි, බලන්න ඒ ජීවිතයේ ස්වභාවය. අපි හිතමු ඒ අම්මා තාත්තට නැත්තම් ඒ වැඩිහිටියාට මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම තනතුර ලැබිලා. ඒ ඉහළම තනතුර ලබා ගත්තත් එයාට ජීවිතය සම්පූර්ණ කරගන්න බෑ ධර්මීය මුණ ගැහුන් නැත්තම්. මේ ඇතැම් බෞද්ධ අයම මේ ධර්මයෙන් ඈත් වෙලා ජීවත් වෙනවා. මෙහිම සමාජයක් පින්වත්නි අදත් තියෙනවා. එදත් තිබුණා, අදත් තියෙනවා.
එහෙම අයට කොහොම හරි අපි උත්සාහ කරලා හරි දරුවෝ උත්සාහ කරලා හරි මේ ධර්ම මාර්ගයට යොමු කරන්න පුළුවන් නම් අර ගෙවා දමපු අවුරුදු 80ටත් වඩා අපි හිතමු අවුරුදු 81යි 2යි ජීවත් වුණේ කියලා. එයාට ධර්මය මුණ ගැහෙන්නේ අවුරුදු 80ෙන්. එහෙනම් අවුරුදු 2ක් තමයි යා ධර්මයේ පරිශීලනය කරන්නේ. පින්වත්නි අවුරුදු 80ක් ජීවත් වෙනකොට මොන තාන්න මාන්න ලැබුවත් ගරු නම්බු නාම ලැබුවත් මිල මුදල් කොච්චර ලැබුණත් ඒ කිසිවක් නෙවෙයි වටින්නේ අර අවුරුදු 2ක් ජීවත් වෙන කාලය තමයි සියල්ලටම වඩා වටින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ යෝචේ වස්ස සතං ජීවේ යමෙක් අවුරුදු 100ක් ජීවත් වෙලා අපස්සං ධම්ම මුත්තමං මේ ධර්මය දකින්නේ නැත්තම් ධර්මයට සමීප වෙන්නේ නැත්තම් එයා වටින්නේ වටින්නේ කවුද? ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමං එක දවසක් ජීවත් වෙලා හරි ධර්මීය දකිනවා නම් ධර්මයට සමීප වෙනවා නම් අන්න එයා තමයි වටිනා කෙනෙක් බවට පත් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සඳහන් කළේ එක්තරා සිද්ධියක් පාදක කරගෙන. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා එක්තරා කාන්තාවක්. මේ කාන්තාව මේ අම්මා දරුවෝ 14 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. අද අම්මලාට නම් හරි පුදුමයි. හැබැයි එදා නම් අවුරුදු දරුවෝ 20 හිටපු අයත් හිටියා. විසාකාවට දරුවෝ 20යි. මේ කාන්තාවට දරුවෝ 14ක්. දුවල 7යි පුත්තු 7යි. ඒ නිසා මේ කාන්තාව ප්‍රසිද්ධ වෙලා හිටියා බහුපුත්තිකා කියලා. බොහෝ දරුවෝ ඇති. මේ බහුපුත්තිකා අම්මා මේ දරුවන් 14 දෙනාටම හොඳටම උගන්වලා හොඳ තැන්වලට යොමු කළා. අම්මලා තාත්තලාගේ ලොකුම බලාපොරොත්තුව තමයි දරුවෝ Tamanට වඩා ඉහළින් තියන්න. මේ අම්මටත් ඒකමයි උවමනා වුනේ. ටික කාලයක් යනකොට මේ අම්මගේ ස්වාමියා මේ දරුවන්ගේ තාත්තා මිය ගියා. දැන් මේ දරුවෝ එක එක්කෙනා සඳහන් කරන්නට ගත්තා දැන් තාත්තත් නෑනේ. අම්මට ඉතින් අපිත් එක්ක ජීවත් වෙන්න පුළුවන්නේ. ඒ නිසා ඔය තියෙන ඉඩ කඩන් ටික අපිට ලියලා දෙන්න. දැන් මේ වර්තමානයේ දරුවන්ගේ ඉල්ලීමක් නේ ඔක. සමහරක් දරුවෝ අම්මා තාත්තට සලකන්නෙම ඉඩ කඩන් වල ප්‍රමාණය බලලා. Tamanට පවරලා නැති ඉඩ කඩන් වල ප්‍රමාණය බලලා තමයි දරුවෝ අම්මා තාත්තට සලකන්නේ. මේවා අද සමාජයේත් අපිට දකින්න ලැබෙනවා. මේ බහුපුත්තිකා කාන්තාව අම්මා කල්පනා කළා ඒ කතාව ඇත්ත තමයි. මම දැන් වයසයි ස්වාමියාත් නැහැ. ඒ නිසා දරුවන්ගෙන් මට සැලකුම් ලැබෙයි. දරුවන්ට මේ තියෙන ඉඩ කඩන් වස්තුව පවරලා දෙන්න ඕන කියලා කල්පනා කරනවා. දැන් මේ අම්මා තමන්ගේ දරුවෝ 14 දෙනාටම එක සමානව මේ වස්තුව බෙදුවා. බෙදලා ලොකු පුතාගේ ගෙදර ටික දවසක් හිටියා. ටික දවසක් ඉන්නකොට ලොකු පුතාගේ
බිරිඳ ලේලිය සඳහන් කරනවා මේ අම්මට අපිට ඉතින් වැඩිය දුන්නේ නෑනේ හැමෝටම සමානවනි දුන්නේ ඒ නිසා අනිත් අය ළඟටත් ගියොත් හොඳයි කියලා කියනවා. දැන් මේ අම්මා ටික දවසක් ලොකු පුතාගේ ළඟ ඉන්නවා ඊළඟට දෙවෙනි පුතාගේ ළඟට යනවා එතනිනුත් මේ වචනේම ඇහෙනවා. දැන් සමානවනි දායාද බෙදුවේ. ඒ නිසා ලේලිවරු සඳහන් කරන ඒ කාරණා. මේ විදියට දරුවන්ගෙන් එක එක්කෙනා ළඟ රැඳෙමින් ටික කාලයක් ගත කළා. මෙයාට කල්පනා වුණා මේ වැඩේ හරියන්නේ මේ වැඩේ හරියන්නේ මම මහාන වෙනවා කියලා හිතාගෙන මෙහෙණවරකට ගිහිල්ලා පැවිදි භාවය ලබනවා. දැන් මේ වෙනකොට අවුරුදු 120ක් මේ අම්මට. මේ අම්මා අවුරුදු 120 දී තමයි පැවිදි භාවයට පත් වෙන්නේ. එතෙන්දී එතුමියට නමක් ලැබෙනවා. ඒ නම තමයි සෝනා. සෝනා මෙහෙණිය බොහොම දැඩි වීරිය අරගෙන දැන් එතුමියට පැහැදිලි වෙනවා අවුරුදු 120ක්ම තමන්ගේ දරුවන්ට කියලා ජීවිතේ කැප කළා. දරුවන්ගේ ජීවිතවලටත් යොමු වෙලා ඒ අයවත් හැදුවා. ඉඩ කඩනුත් රැකලා දරුවන්ට ලබා දුන්නා. කිසිම ප්‍රයෝජනයක් ලැබිලා නැහැ. තමන්ගේම දරුවෝ ඇනුම්පද කියන්න ගත්තා. අපිට විතරක් නෙවෙයිනේ දුන්නේ හැමෝටමනේ දුන්නේ. එකිනෙකාගෙන් ඒ කතන්දර අහලා මේ අම්මා කලකිරීමටපත් වුණා. මේ අම්මට දැනුණා කිසිම ප්‍රයෝජනයක් නැති කාලයක් තමයි මේ ගත කරන්නේ. ඒ නිසා තමයි එතුමිය පැවිදි වෙන්න තීරණය කරන්නේ. දැන් සෝනා තෙරණිය දැඩි ලෙස වීරිය වඩනවා. අර අවුරුදු 120 තුල නොකරපු වීරියක් වඩනවා ධර්මය දියුණු කරගන්න. මේ වීරිය වඩන අතරේ අලුතින් පැවිදි වෙච්ච නිසා එතුමියේ මෙහෙණවරේ ඉන්න සියලු දෙනාට අප උපස්ථාන කරමින් ඉන්නේ. පැන් පහසු වෙන්න පැන් සකස් කිරීමේ ඉඳලා සියල්ල කරන්නේ එතුමිය. ඒ විතරක් නෙවෙයි එතුමිය බොහෝම වීරියවන්තව කටයුතු කරනවා. භාවනා කරමින් සක්මන් භාවනාවේ යෙදෙමින් රාත්‍රිය ගත කරනවා. නිින්ද යන නිසා එතුමිය මේ සක්මන් මළුවට පාත් වෙලා තිබෙන ගස්වල අතු අල්ලගෙන තමයි සක්මන් කරන්නේ. ඒ තරම් වීරියවන්තව තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැප වුණ කෙනෙක්. මෙහෙම කැප වෙලා කටයුතු කරන මේ අම්මා මේ මෑණියන් මේ තෙරණින් වහන්සේ තමන්ගේ යුතුයකම් පැහැර හැරියෙත් නැහැ. අර අනිත් මෑණිවරුන්ට ඒ අපෝපස්ථාන කිරීමත් ඒ විදියටම සිද්ධ කළා. වයසට ගියත් ළඟදි පැවිදි වෙච්ච නිසා ඒ කටයුතු කරන්න ඕන. ඉතින් අනිත් භික්ෂුණීන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහනවා. හැබැයි මෙතුමියට ඒ අවස්ථාවක් නැහැ. නමුත් මෙතුමිය වීරිය වඩලා එක දවසක රහත් මෙහෙණියක් බවට පත් වෙනවා. රහත් මෙහෙණියක් බවට පත් උනායි කියලා
එතුමිය අනිත් අයට කියන්න ගියේ නෑ. කියන්න ගියේ නෑ. මම රහත් තෙරණියක් කියලා ප්‍රසිද්ධ කරන්න ගියේ නෑ. දැන් අද නම් වර්තමානයේ නම් අපිට පේනවා එහෙම නැති අය පවා කොච්චරනම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවද Tamante ඒ தත්ත්වයේ තියනවා කියලා. ඒ තුල ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කොච්චරනම් කටයුතු කරනවද, මිනිස්සු කොච්චර මුලාවටපත් වෙනවද. නමුත් මේ තෙරණිය එහෙම කළේ නෑ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඒ අනිකුත් මේනින් වහන්සේලා බණ අහන්න ගිය වෙලාවක මෙතුමිය කල්පනා කරනවා තමන් කවුද කියන වග හඳවන්න ඕන. නැත්තම් ඒ අය පව් පුරව ගන්න පුළුවන්. ඒ හැඟවීම කරන්න දැන් අනිත් මෙහෙණින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බණ අහලා ඇවිල්ලා මුවදෝවණේ කිරීම සඳහා පැන් ලබා ගන්න යනකොට වෙනදා වගේ ලිප ගිනි මොලවල නැහැ. ගින්දර නැහැ. අහනකොට සඳහන් කරනවා වතුර පිළියෙල කරලා තියෙන්නේ. උණු වතුර පිළියෙල කරලා තියෙන්නේ. හැබැයි ගින්දර නැහැ. මේ කාරණාව ගැටලුවක්. ගින්දර නැතුව උණු වතුර තියෙන්න බෑනේ. ඉතින් මේ අනිත් මෙහෙණින් වහන්සේලා විමසලා බලනවා ඇත්තටම උණු වතුර තියෙනවා. එතකොට අදහසක් ඇති කරගන්නවා මේ තෙරණිය අභිඥාලාභී තෙරණියක්. ඒ එතුමියගේ තියෙන 이르දි බලයෙන් තමයි ජලය උණුසුම් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව පාදක කරගෙන තමයි මේ ගාථාව සඳහන් කරන්නේ. අවුරුදු 100කටත් වඩා කාලයක් ගත කරලා ඒ කාලය තුල ධර්මයක් දැක්කේ නැහැ. දරුවෝ වෙනුවෙන්ම කැප වුණා. දරුවෝ 14 දෙනෙක් හැදුවා. පියාණන් නැතුව ඒ දරුවෝ ලොකු මහත් කරගෙන ඒ කටයුතු වෙනුවෙන් කැප වුණා. හැබැයි Tamanට කියලා කිසිම ප්‍රයෝජනයක් නැති බව තේරුණේ දරුවන්ගේ ඇනුම් බැනුම් එක්කයි. දැන් වර්තමානයේත් අපිට පේනවා ඇතැම් වෙලාවට ඇතැම් අම්මලා තාත්තලා දරුවෝ මත්තේම කටයුතු කරනවා. අඩුම තරමේ තමන්ගේ විමුක්තිය ගැන පොහොය දවසටවත් හිතන්නේ නැතුව කටයුතු කරන අම්මලා තාත්තලා ඉන්නවා. අපි කියන්නේ ඒක වැරදි කියලා. දරු සෙනෙහස, දරුවන්ට තියෙන ආදරය එහෙම කටයුතු කරන්න ඕන. හැබැයි තමන්ගේ විමුක්තිය ගැන, තමන්ගේ ඉදිරි භවයන් ගැන කල්පනා කරන්න ඕන. ඒක මෙහෙම කරන්න පුළුවන්කම තියෙනවා. කොහොමද? ඒක දරුවන්ටත් පුරුදු කරන්න පුළුවන්. දැන් මේ අම්මා අපි සඳහන් කරපු මේ සෝනා තෙරණිය බහුපුත්තිකා අම්මා දරුවන්ට හොඳ නරක උගන්වලා නැහැ කියන එක තමයි පැහැදිලි වෙන්නේ. දෙමව්පියන්ට සලකන්න, වැඩිහිටියන්ට සලකන්න, ගුණධර්ම ජීවිතේ පුරුදු කරගන්න උගන්වලා නැති නිසා තමයි Tamanටත් මේ தത്വයට මුහුණ දෙන්න සිද්ධ වුනේ. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි
අම්මා තාත්තා දෙන්නෙක් දෙමව්පියන් විසින් දරුවන්ට යුතුයකම් පහක් සිද්ධ කරන්න ඕන. දෙමව්පියන් විසින් දරුවන් වෙනුවෙන් යුතුයකම් පහක් ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඒකේ පළවෙනිම කාරණාව තමයි බුදුහාමුදුරු සඳහන් කරන්නේ පාපා නිවාරෙන්ති. පවින් වළක්වන්න ඕනේ. මුලින්ම අධ්‍යාපනය දෙන්න කියලා කිව්වේ නෑ. දැන් අද අම්මලා තාත්තලා දරුවෝ හම්බ වෙන්නත් ඉස්සර වෙලා තමයි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සැලසුම් සකස් කරන්නේ. දරුවා ගුණධර්ම වලින් දියුණු වෙච්ච දරුවෙක් බවට පත් කර ගන්නවට වඩා අනාගතයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා ඉහළ රැකියාවක් බවට දරුවා ගෙන යාම තමයි දෙමව්පියන්ගේ ප්‍රධාන කාර්ය බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පළවෙනියෙන් කරන්න ඕනේ පාපා නිවාරෙන්ති. ඔබේ අරමුණු කරා යන්න තියෙන පළවෙනි බාධකය තමයි පාපයෙන් වැළකීම. ඒ පළවෙනි අවස්ථාව පවින් වැළකීලා ඉන්න ඕන. දැන් ඔබට මතක ඇති මහා මංගල සූත්‍රයේදී පළවෙනි මංගල කාරණා විදියට පෙන්වන්නේ අසේවනාච බාලාන. බාල ආශ්‍රයෙන් දුරු කරන්න ඕන. මුලින්ම කරන්න ඕනේ ඒක. නැති වුණොත් පින්වත්නි මුළු ජීවිතයම අඩාලයි. පාපකාරී ජීවිතයක් පුරුදු වුණොත් ඒ ජීවිතය පාපකාරී වුණොත් ඔබ බලාපොරොත්තු වෙන දරුවා අනාගතයේ දකින්න ලැබෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සදාන් කරන්නේ පාපා නිවාරෙන්ති. පළවෙනියෙන්ම කරන්න ඕනේ දෙමව්පියෝ දරුවන්ව පවින් වළක්වන්න ඕන. දෙවෙනියට තමයි කියනවා කල්යාණී නිවේසින්ති. පවින් වළක්වලා විතරක් හරියන්නේ යහපත් දේවල් වලට යොමු කරන්නත් ඕන. හොඳ නරක කියලා දෙන්න ඕනේ. කුසලයේ අකුසලයේ පෙන්වලා දෙන්න ඕනේ. අපිට මතකයි ඉස්සර දෙමව්පියෝ අම්මලා තාත්තලා දරුවන්ව පවට බය කළා. පුතේ පව් කරන්න එපා අපාය යනවා. ඔයාට අපාවේ ගියොත් එහෙම දුක් විඳින්න වෙනවා. ඒ නිසා දරුවෝ පවින් වැළකීලා ජීවත් වුණා. අද අම්මලා අපාය ගැන දන්නෙත් නැහැ. අද අම්මලා අපාය කියන එක පිළිගන්නෙත් නැහැ. තාත්තටත් වඩා අම්මා තමයි දරුවන්ට සමීප වෙන්නේ. තාත්තා කරන්නේ කුටුම්බයට අවශ්‍ය කරන රැකවරණය පෝෂණය ලබා දීම. අම්මා තමයි දරුවෝ ටික හදන්නේ. දරුවෝ ගුණධර්ම වලට යොමු කරන්න ඕන. කල්යාණී කටයුතු වලට යොමු කරන්න ඕන. එහෙම කරපු දරුවාට තමයි සිප්පං සික්ඛාපෙන්ති. ශිල්පය දෙන්න ඕනේ ඊට පස්සේ. දඩබ්බර අකීකරු දරුවන්ට ශිල්ප ශාස්ත්‍රය පිළිටන්නෙත් නැහැ. ගුණධර්ම දියුණු වෙච්ච ගුණයහපත්කම් වලින් යුක්ත කියන දේ අහන කීකරු දරුවන්ට අධ්‍යාපනයක් පිළිටනවා. ඒ නිසා ශිල්ප ලබා දීම තුන්වෙනි කාරණාව. අද වර්තමානයේ දෙමව්පියෝ කරන ලොකුම වරද තමයි දරුවන්ට උගන්වන එක විතරයි කරන්නේ. අපි අපේ කාර්ය කරා කියලා ඇතැම් දෙමව්පියෝ උද්දාමයටපත් වෙනවා දරුවෝ විශ්වවිද්‍යාලයට යවලා. හැබැයි ඒ යන දරුවා සමහර වෙලාවට විශ්වවිද්‍යාලය තුල කලහකාරීව හැසිරෙන්නේ. ඒ දරුවා සමාජයේටම බරක් බවට පත් වෙලා ජීවත් වෙන්නේ. ඇයි? පවින් වළක්වලා නැහැ. යහපත් දේවල් වලට යොමු කරලා නැහැ. අන්න තමන්ගේ කාර්ය ඉෂ්ට කරලා නැහැ. එහෙනම් ඔබ ඒ කාර්ය ඉෂ්ට කරපු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ශිල්ප දෙන්න ඕන තුන්වෙනියටයි.
ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තියෙන දෙයක් භෞතිකව තිබෙන දෙයක් දායාදයක් ඒ අයට පවරලා දෙන්න පුළුවන්. ඒකත් දෙමව්පියන්ගේ යුතුයකම. ඒක දෙන්නේ කොයි වෙලාවෙද කියන එක දෙමව්පියෝ තමයි විශේෂයෙන්ම අම්මා තමයි තීරණය කරන්න ඕනේ. අම්මා තමයි තාත්තට කියන්නේ දැන් අපි මේ ව්‍යාපාරය අපේ ලොකු පුතාට පවරමු. අපේ පුංචි පුතාට මේක කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ අම්මා තමයි මේ නිරීක්ෂණය කරන්නේ. අද පින්වත්නි අම්මලාට එහෙම නිරීක්ෂණයක් නැහැ. ඇතැම් වෙලාවට අම්මලාත් වේගවත් ගමනක යෙදෙන ජීවිකාවක යෙදෙන අය. ඒ නිසා ඒ අයට ඒක තේරෙන්නේ ඒ පවුල ගැන නිරීක්ෂණය කරන්නේ අම්මා. අම්මට තමයි චූටි දේවල් පවා දැනෙන්නේ. අම්මා තමයි ඒව තාත්තත් එක්ක සඳහන් කරන්නේ. ඒ සඳහන් කරලා ඒව නිවැරදි කරන්න උපක්‍රම යොදන්නේ අම්මා. මේ අම්මා කියන චරිතය පින්වත්නි හරිම තීක්ෂණ බුද්ධියක් තියෙන චරිතයක්. ඒ අම්මා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැති වෙයි. හැබැයි ඒ අම්මට තියෙනවා ලොකු බුද්ධියක්. ඒ නිසා දායාද දෙන්න ඕන වයස මොකක්ද කියලා අම්මා තීරණය කරන්නේ. ඒ වගේම සුදුසු කල විවාහ කරලා දෙන ආවාහ විවාහ කරලා දෙන එකත් අම්මා තාත්තගේ යුතුයකම. මේ යුතුයකම් ටික ඉෂ්ට කරන අම්මා තාත්තට බොහෝ වෙලාවට අනාගතේ සුවසේ ජීවත් වෙන්න පුළුවන්. දරුවන්ගෙන් අප උපස්ථාන ලැබමින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි මේතෙන්දී තවත් කාරණාවක් සඳහන් කරන්න ඕන. එතෙන් දෙමව්පියෝ ඉන්නවා දරුවෝ සලකන්න කැමති. මම මේ කාරණාව බොහෝ තැන්වල සඳහන් කරනවා. ඒකට හේතුව තමයි අපිටම දරුවෝ ඇවිල්ලා සඳහන් කරනවා අනේ හාමුදුරුවනේ මම කැමති අපේ අම්මට සලකන්න. මම කැමති අපේ අම්මා තාත්තා දෙන්න ළඟ තියාගෙන අපෝපස්ථාන කරන්න. හාමුදුරුවනේ අය කැමති නෑනේ මහගෙදර දාලා ඉන්න. ඒ අය කැමති නෑනේ හාමුදුරුවනේ මෙහි ඇවිල්ලා ඉන්න. සමහරක් දෙමව්පියෝ ඉන්නවා පින්වත්නි දරුවන්ගෙන් සැලකුම් ලබන්න තරම් ශක්තියක් නැති. ඒ කියන්නේ පිනක් නැති දෙමව්පියෝ ඉන්නවා. කවුරුත් අමනාප වෙන්න එපා මේ කාරණාව කිව්වට මේක තමයි යථාර්ථය. දැන් මේ සමාජය තුළ හරි අවිවේකී සමාජයක් නේ තියෙන්නේ. එවැනි තත්වයක් තුළ දරුවන්ට නිතර මහගෙදරට දුවන්න බෑ. හැබැයි දෙමව්පියෝ ළඟ තියාගෙන අපෝපස්ථාන කරමින් කටයුතු කරන්න කැමති අය ඉන්නවා. පුත්තු පවා අම්මගේ කැතකුණු අතගාමින් ඒ අම්මව රැක ගන්න කැමති අය ඉන්නවා. අපිට ඕන තරම් සඳහන් කරලා තියෙනවා. පින්වත්නි බලන්න මේ වොමනාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහෙනි. ඒ දරුවෝ කනගාටුවටපත් වෙනවා. ඒ නිසා දෙමව්පියන්ට ඒ සැලකුම් ලබන්න පින නැහැ කියන එක තමයි අපිට සිහිපත් වෙන්නේ. සමහරක් දරුවන්ට දෙමව්පියන්ට සලකන්න පින නැහැ. මේ දෙපැත්තෙම තියෙනවා. ඒ තත්වය මත දෙපැත්තෙම පීඩාව තමයි ජීවිතවලට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ යුතුයකම් අම්මා තාත්තා වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන කියලා කිව්වේ අර සෝනා තෙරණිය නැත්තම් බහුපුත්තිකා කාන්තාවට වගේ මේ වර්තමානයේ අම්මලා තාත්තලාට අත්විඳින්න වෙන අත්දැකීම් වලින් වළක්ව ගන්න. ඒ වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු යුතුයකම් පෙන්වලා තියෙනවා. ඉතින් දරුවන් විසිනුත් දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. අපි මේ වෙලාවේ සඳහන් කරන්නේ නැහැ.
දරුවෝ ඒවත් සඳහන් ඒ දැනගන්න ඕන. දරුවෝ දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. තව කාරණාවක් අපි සඳහන් කරනවා මෙතෙන්දී. පින්වත්නි, අධ්‍යාපන මනෝවිද්‍යාවේදී සඳහන් කරනවා දරුවෝ දෙමව්පියෝ කියන දේ නෙවෙයි කරන්නේ, කරන දේයි කරන්නේ. දෙමව්පියෝ කියනවා පුතේ සලකන්න ඕනේ වැඩිහිටියන්ට, ගුණධර්ම දියුණු කරගන්න ඕන කියලා. ඒ අම්මා තාත්තා දෙන්නා තමන්ගේ දෙමව්පියන්ට සලකන්නේ නැත්නම් අන්න ඒක තමයි දරුවන්ගේ මනසට යන්නේ. ඔබට මතක ඇති අපි පුංචි කාලේ අපි කතන්දරයක් ඉගෙන ගත්තා. අර පොල් කටුවේ කතන්දරේ. පොල් කටුව තමයි තමන්ගේ අම්මට වතුර බොන්න ලබා දීලා තියෙන්නේ. මේක දකින්න පුතෙක් පුතා ආච්චි නැති වුණාට පස්සේ ඒ පොල් කටුව තියාගෙන ඉන්නවා. දවසක් දකින්නවා පොල් කට්ට. ඇයි කියලා අහනවා. මේක තියාගත්තේ ඇයි කියලා අහනවා. එතකොට කියනවා කවදා හරි දවසක මම ලොකු වුණාම මේක අම්මට ලබා දෙනවා. ඒ අම්මට දිය යුතු එකක්. එයා හිතුවේ මේක තමයි සුදුසු කියලා. ඒ නිසා අම්මලා තාත්තලා කරන දේවල් දරුවෝ බලන් ඉන්නවා. ඒව තමයි දරුවෝ අනුගමනය කරන්නේ. ඒක තමයි දරුවන්ගේ මනසට කාවදින්නේ. ඒසා වැරදි කරන දෙමව්පියෝ වැරදි වලින් වළකින්නේ නැතුව දරුවන්ට අවවාද කරාට වැඩක් නැහැ. ඒ දරුවන්ගේ ජීවිතයට ඔබ ලබා දෙන ඒ පූර්වාදර්ශය වැරදි පූර්වාදර්ශය. ඒ අනුගමනය කරන දරුවනුත් ඒ නිසා ඔබ සැලකිලිමත් වෙන්න. දරුවෝ බිහි වුණාට පසුව දෙමව්පියෝ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. දෙන්න කතා බහ කරනකොට පවා සැලකිලිමත් වෙන්න ඕනේ. අද ඒ සමාජයේ නෑ පින්වත්නි. ඇතැම් වෙලාවට දෙන්න රණ්ඩු සරුවල් වෙන්නේ දරුවෝ ඉස්සරහා. ඒක හරිම භයානකයි. එදා සමාජයේ එහෙම වුණේ නෑ. අද එහෙම වෙලා තියෙන්නේ. අපි මේ ගුණධර්ම පැරණි දේවල් අමතක කරලා ජීවිකාව ගත කරන නිසා. අර බහුපුත්තිකා කාන්තාවටත් Tamanට දෙන්න බැරි වුණ ඒ දරුවන්ට නිවැරදි ආදර්ශයන් ලබා දෙන්න බැරි වීම නිසා අන්තිමේදී දරුවෝ සැලකුවේ නෑ. හැබැයි එතුමිය අවුරුදු 100කටත් වඩා කාලයක් දරුවෝ වෙනුවෙන් කැප කළා. ඒ කාලය තුල කිසිම ප්‍රයෝජනයක් Tamanට කියලා සිද්ධ කරගත්තේ නැහැ. එතුමිය පැවිදි වුණා අවුරුදු 120න් තමයි එතුමියට මේ ධර්මයේ මුණ ගැහුනේ. ඒ කාලය තුල තමයි එතුමියගේ වටිනාම කාලය බවට පත් වෙන්නේ. අවුරුදු 100කටත් වඩා එක දවසක් හරි ධර්මයේ දැකලා ධර්මයේ තුල ජීවත් වෙනවා නම් අන්නේ ජීවිතේ තමයි වටිනා ජීවිතයක් බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔබ කල්පනා කරගන්න ඔබ ජීවත් වෙන කෙටි කාලය තුල ඔබ දරුවන්ට ආදර්ශමත් වෙන්න. එතකොට දරුවෝ ටික නිවැරදි වෙනවා. ඒ දරුවන්ට ආදර්ශයක් වෙමින් කටයුතු කරන්නට ඔබ අදිෂ්ඨාන කරගන්න. මේ දොස් කිව්වා නෙවෙයි. මේක තමයි පින්වත්නි යථාර්ථය. මේ තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඔබට මෙලොව ජීවිතය සාර්ථක කරගන්න, පරලොව ජීවිතය සාර්ථක කරගන්න එතකොට පුළුවන්. ඔබට මේ ධර්මයේ ප්‍රයෝජන ලබන්න හැකියාව ලැබෙනවා. ඔබට මේ උතුම් දේශනාව ඔබේ ජීවිතයේ යහපත පිණිසත් ඔබේ දරුවන්ගේ ජීවිතය යහපත් කරන්න ආදර්ශයක් වෙන ජීවිතයක් බවට පත් කරගන්නටත් මේ උතුම් දේශනාව උපනිශ්‍රිය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයන්ගෙන කටයුතු කරනවා කඩවල ශ්‍රී සම්බුද්ධාලෝක ආරාමාධිපතිනි ගරු තිත්ත ගොන්නෑවේ සාමා දර්ශනී මෑණියන් වහන්සේ ඇතුළු ඒ ඇතන් ඒ අපවත් ඒ වදාළ සියලුම ගරුතර මහා සංඝරත්නයට රට වෙනුවෙන් දෙව්පිදු සියලු රණවිරුවන්ට මව්පිය දෙපළ ඇතුළු පරලෝ සැපත් සියලු දෙනාට නිවන් ප්‍රාර්ථනා කරන්නට අදහස් කරනවා. මේ උතුම් ධර්ම දේශනාව
සියලු දෙනාට වහවහ සසර දුකින් එතර වීම පිණිසම හේතු වේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාව නියාකාරයෙන් ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මාළඹේ පදිංචි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය මේ බෞද්ධ නාලිකාවේ ධර්ම දේශනාවන් වල යාවජීව සමාජිකත්වය අරගෙන කටයුතු කරන කෙනෙක්. එතුමියත් මේ දායකත්වයෙන් කටයුතු කරනවා. ඉනෝකා පෙරේරා නීතිඥතුමිය බානුකේ දියණිය ඇතුළු ඒ ඇත්තන් බලාපොරොත්තු වෙන්නේ මියගිය පියාණන් එම්.ජී. පෙරේරා මහත්මාණන්ට, මියගිය මෑණියන්ට හිල්ඩා වෑවලගේ මෑණියන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්න. එතුමිය ඇතුළු සියලු සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගොතටුව නවනගරයේ පදිංචි කුසාන් වික්‍රමරත්න මහත්මයා ඇතුළු පවුලේ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා ලොවිස් වික්‍රමරත්න, කරලයින් පෙරේරා, කරලයින් හෙට්ටිගොඩ, ඊ.එච්. සෙනවිරත්න, සාමදාස අබේ ගුණවර්ධන, එච්. රම්බණ්ඩා, සුමති ජයවර්ධන කියන අයට පින් අනුමෝදන් කරන්න. හර්ෂණී මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් සෙත් පතන්නට සුජීවත්ව සිටින ආයුර්වේද වෛද්‍ය සුගත් වික්‍රමරත්න, පත්මිනී ඒකනායක, දයා ජයවර්ධන, නිලාන් පියෝමි, ඉඳුමිනි, ප්‍රභාත්, සිතුක, නිතුක, සෙනෙල් සා යන අයට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ එකමුතුවේ විරාලිය සෙවන දරු කැල වෙනුවෙන් සිංගප්පූරුවේ පදිංචි නොරිකා වර්ණසූරිය දියණිය විසින් දායකත්වයක් ගෙන කටයුතු කරනවා. මීට වසර 29කට පෙර රටදැය වෙනුවෙන් දිවි පිදූ ජාතිය මහා රණවිරු ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මාණන් සිහිපත් කරනවා. ඒ වගේම සියලු රණවිරුවන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. ලිය සෙවන සමාජිකත්වයේ මියගිය සියලුම දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනවා. විරුලිය සෙවන සමාජිකයන් සියලු දෙනාට, සමාජිකාවන් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කිරිබත්ගොඩ මුදියන් සේවත්තේ පාරේ දලුගම කැලණිය පදිංචි සුමනා පෙරේරා මහත්මිය බලාපොරොත්තු වෙනවා. කන්දන කංකානම්ලාගේ පියසේන පෙරේරා, කන්දන කංකානම්ලාගේ නලින් මහේෂ් පෙරේරා, හරවිස් සප්පුහාමි, නැන්සි ගුණසේකර, කේසී පෙරේරා ඇතුළු ඒ මියගිය අයට පින් අනුමෝදන් කරන්න. සුමනා පෙරේරා මහත්මිය, ඒ වගේම ක්‍රිසාන් මහත්මා, කෙහාන්, අනුස්කා, ශාමිනී දරු කැල හා මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාට මැයි මාසයේ කේම්බ්‍රිජ් උසස් පෙළ කරන කෙහාන් මුණුබුරාටත් ආශිර්වාද කිරීම අදහස් කරගෙන යත්තන් විසින් දායකත්වයෙන් කටයුතු කරනවා. මේ සියලු දෙනා ඒ වගේම තවත් දායකත්වයක් ගෙන කටයුතු කරනවා. හලාවත ආන විලුන්දාව ජයසිංහ ෆාමසිය ආයතනයේ සමාජික පිරිස පින් බලාපොරොත්තු සිටින සියලුම වලගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. අගෝස්තු 24 වැනිදාට පළමුවෙන ජන්මදිනයේ යෙදෙන සාරා ස්ටෙෆනි ලෙනරෝල් සිඟිති දියණියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. තවත් දායකත්වයක් ගෙන කටයුතු කරනවා. කළුබෝවිල දෙහිවල ආසිරි මාවතේ පදිංචි තමීර සජිත් පුතණුවන් සහ මල්ලිකා පොන්සේකා
මෑණියන් විසින් මියගිය පියාණන් සිමියොන් පොන්සේකා පියාණන්, කේ.පී. නන්දාවතී මෑණියන්, සෝමපාල නානායක්කාර ස්වාමි පුරුෂයාණන්, ධනවතී නානායක්කාර සොහොයුරිය ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇතිව අගෝස්තු මාසයේ 12 වෙනි දින ජන්මදිනය සමරන තමීර සජිත් පුතණුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉසල ලිනායා සදෙව් යන මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලු දෙනාටම ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් එම දායකත්වයේගෙන කටයුතු කරනවා ඒ ඇත්තන් විසින්. මේ නම් සඳහන් කරන්නට යෙදුන සියලු දායක දායිකාවන්ගේ බලාපොරොත්තු අදහස් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමෘද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඔබ ධර්ම ශ්‍රවණය කළා, පින් සිද්ධ කරගත්තා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය අපි දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීම තුළින් දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාද කරත්වා. ඔබ අප සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණ ශක්තිය සැලසේවා. කරන කියන යහපත් වූ කටයුතු සාර්ථක වේවා. දෙවියෝ නිවනින් සැනසී මුදා කරගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටම මේ දායකත්වයන්ගෙන කටයුතු කරන ඒ නමින් සඳහන් කරන්නට යෙදුණු මියගිය සියලුම දෙනාට දෙමව්පියන්, ඥාතීන්, රණවිරුවන් ඇතුළු සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම අපවත් වී වදාළ තරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ මේ බෞද්ධ මාධ්‍ය ජාලය ආරම්භ කරලා උන්වහන්සේටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම මේ කොරෝනා වසංගතයෙන් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටමත් රට නමින් ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අත්ෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන්, සියලු දෙවියන්ගේ දේව ආශිර්වාද බලයෙන් දායකත්වයේ දරණ සියලු දෙනාටත් පවුලේ සියලු දෙනාටමත් ඒ නම් සඳහන් කරන්නට යෙදුණු ආශිර්වාද කළ සියලු දෙනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන් සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ උතුම් ආශිර්වාද ශක්තිය පුණ්‍ය ශක්තිය කරන කොටගෙන මෙලව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. මෙලව සුවපත් වේවා, පරලොව සුවපත් වේවා. කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා 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 කියලා සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා.